සුබෝදෑසනක් තවත් ඉරිදා දවසක අපිට ස්වාමීන් වහන්සේගේ ගෘහේ රැස් වී නමදින්නට නොහැකි වුණත් අපිට මේ තාක්ෂණය ඔස්සේ මෙලෙස නමදින්නට පුළුවන්කම තිබීම ගැන අපි පළමු කොට දෙවියන් වහන්සේට ස්තුති කරමු, ප්‍රශංසා කරමු. අපි මේ උදෑසන සූදානම් වෙමු ස්වාමීන් වහන්සේව නමදින්නට. අපි මොහොතක් නිශ්චල වෙමු. දෙවි ස්වාමිනී, අපි මරණ මිටියාවත මැද්දෙන් ගමන් කරන නමුත් ඔබ වහන්සේගේ වචනේ කියනවා අපි කිසි උපද්‍රවයකට බිය නොවන්නෙමි කියලා. මේ උදෑසනේ වචන විශ්වාස කරමින් අපි යන්නා වූ මේ කාල පරිච්ඡේදය, මේ භයංකාර කාල පරිච්ඡේදය, අමාරු කාල පරිච්ඡේදය හරහා අපි යන අතර ඔබ වහන්සේ අප සමගයි කියන සහතිකය අපට ඇති කරන්ට කියලා යදිනවා. අපේ විශ්වාසය මදිකමට කමා වෙලා අප තුළ ඔබ වහන්සේට ඇති විශ්වාසය, භක්තිය වැඩි දියුණු කරන පිණිස යදමින් අපි ඔබ වහන්සේට බාර වෙනවා, කැප වෙනවා. මේ උදෑසන මේ මුළු නමස්කාරය බාර කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපි මොහොතක් නිශ්චලව දෙවිඳුන් ඉදිරියේ අපගේ සිත් සෝදිසි කරගනිමු. අපගේ අඩලුඩුකම්, දුර්වලකම්, දෙවියන් වහන්සේට විරුද්ධව අපි කළා වූ පාප, අපේ පෞද්ගලික පාප, අපේ වැඩිහිටියන්ගේ, දෙමව්පියන්ගේ, රටේ නායකයින්ගේ සියලු දෙනාගේ පාප ගැන අපි පශ්චාත්තාප වෙමින්, ඒවා කියමින් ස්වාමින් වහන්සේගේ කරුණාව අපි ඉල්ලන්නට අපි සූදානම් වෙමු. මේ මොහොතේ දේව වචනේ අපිට කියනවා අපිට පාපයක් නැතයි කියමු නම් අපි අපම රවටා ගනිමුව සැබෑ කමද අප තුල නැත. නමුත් අපේ පාපය කියා දෙන විට දෙවියන් වහන්සේ ඊටා විශ්වාසවන්ත දෙවි කෙනෙක්, ධර්මිෂ්ඨ දෙවි කෙනෙක් උන්වහන්සේ අපේ පාපයට කමාව දෙන්න සූදානම් සිටිනවා. අපි සියලු දෙනාම මේ වෙලාවේ අපේ පොදු පාපෝච්චාරණය අපි එක්ව කියමු. පිය පුත්සුදත්වන සියලු බලඇති දෙවිඳුන්ට අපේ බරපතල වැරදි තුලින් සිතින්, වචනෙන් හා ක්‍රියාවෙන් පව් කර ඇති බවට පාපෝච්චාරණය කරමු. අපේ සියලු පව් පිළිබඳව හදපත්ලෙන්ම කනගාටු වෙමු, පසුතැවිලි වෙමු. එසේයින් අපිට කරුණා කරන මෙන් අපි දෙවිඳුන් අයදෙමු. සියලු බලඇති දෙවිඳුනි, අපට කරුණා කළ මැනව අපේ පව් වලට කමාව දී සියලු යහපතේ අප මිදුව මැනව අප ස්ථිරව ශක්තිමත්ව පිහිටුවා සදාතනික ජීවිතයේ වෙත අප ගෙන ගිය මැනව අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි ඉල්ලා සිටිමුව. ආමෙන්. සියලු බලඇති දාවන්ත සමිඳුන්, ඔබගේ සියලු පව් සඳහා කමාවහායින් මිදීමද, දිව් මඟ නිසිසේ සකසා ගැනීමට කාලයද, ශුද්ධාත්මයන්ගේ අනුග්‍රහය සහ සැනසෙල්ලද ඔබ වෙත දානය කරන සේක්වා. ආමෙන්. 1 සාමුවෙල් 8 වන පරිච්ඡේදයේ 4 වන පදයේ සිට 20 වන පදය දක්වා. එවිට ඊශ්‍රායලයන්ගේ සියලු ප්‍රජාමූලිකයෝ එක් රැසී රාමාහි සිටි සාමුවෙල් වෙත આવුත් ඔහුට කතා කොට, ඔබ මහලුව සිටින්නේය. ඔබේ පුත්‍රයෝ ඔබ අඩිපාරේ ගමන් නොකරති. ඉතින් අන්ජාතීන්ට මෙන් අප පාලනය කරන පිණිස අපටත් රජකෙනෙකු පත් කළ මැනවයි කීහ. අප පාලනය කරන පිණිස රජකෙනෙකු දුන මැනවයි කීම ගැන සාමුවෙල් අසතුටු වී සමිඳානන් වහන්සේට ආඥා කළේය. සමිඳානන් වහන්සේ ඔහුට කතා කොට, සෙනග නුඹට කී සියල්ල ගැන ඔවුන්ගේ හඬෙන් සවන් දෙන්න. ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ නුඹ නොවේ. ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ මාය. මන්ද මා ඔවුන් කෙරෙහි රජකම් කිරීමෙන් වළක්වන පිණිස මා ඔවුන් මිස්ර දේශයෙන් ගෙනාදා පටන් අද දක්වා ඔව්හු මා අත්තර වෙනත් දෙවිවරුන්ට වැඳුම් පිඳුම් කළහ. ඔව්හු සෑම කල්හි මට කළ දෑ නුඹටත් කරති. දැන් ඉතින් ඔවුන්ගේ හඬට එහුම්කන් දෙන්න. එසේ වී නමුත් ඔවුන් කෙරෙහි රජකම් කරන රජු ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියා කරන අන්දම ගැන ඔවුන්ට විස්තර කර දෙන්නයි වදාළසේක. එවිට සාමුවෙල් තමාගේ රජකෙනෙකු ඉල්ලා සිටි සෙනගට සමිඳානන් වහන්සේ වදාළ සියලු දේ කිව්වේය. ඔහු ඔවුන්ට මෙසේ කීවේය. ඔබ කෙරෙහි රජකම් කරන රජු මෙයැන්නකි වන්නේය. ඔහු ඔබගේ පුත්‍රයාණන්ගෙන් තමාගේ රියදුරන් හා අසරුවන් වශයෙන් තමාගේ රථවලට පෙරටුව දුවන පිණිසද පත් කරගන්නේය. ඔහු ඔවුන් සහස්‍රාධිපතිවරුන්ද පනසාධිපතිවරුන්ද වශයෙන් පත් කරගන්නේය. සමහරුන් තමාගේ බිම් හාන්නටද, තමාගේ ගෝවන් කපන්නටද, තමාගේ යුද්ධ ආයුධත් රථායුධත් සාදන්නටද පත් කරන්නේය.
ඔහු ඔබේ දූවරුන් සුවඳ ද්‍රව්‍ය සාධන පිණිසද කෑම පිසින පිණිසද රොටි පුළුස්සන පිණිසද ගන්නේය. ඔහු ඔබේ කෙත්වතුද මිදිවතුද ඔලිව් වතුද අතරින් ඉතා හොඳ ඒවාද රැගෙන තමාගේ නිලධාරීන්ට දෙන්නේය. ඔබේ ධාන්‍යවලින් මුද්‍රික ඵලයෙන් ද දසයෙන් කොටසක් ගෙන තමාගේ රජවාසලේ නිලධාරීන්ටත් සෙසු නිලධාරීන්ටත් දෙන්නේය. ඔබේ දාසදාසීන්ද ඔබේ හොඳම ගවයින්ද කොටලුවන්ද තමාගේ වැඩට පත් කරගන්නේ. ඔහු ඔබේ බැටළුවන්ගෙන් දසයෙන් කොටසක් ගන්නේය. ඔබ ඔහුගේ වහල්ලු වන්නහුය. ඒ කාලය පැමිණි විට ඔබම තෝරාගන්නේ ඔබේ රජු ගැන ඔබ දැඩි කනස්සල්ලෙන් පැමිණිලි කරනු ඇත. එහෙත් සමිදානන් වහන්සේ ඒ දවසේ ඔබට පිළිතුරු නොදෙන සේක. එහෙත් සෙනක සාමුවෙල් කීදයට සවන් නොදී නැත. අපටත් රජ කෙනෙකු ඕනෑමය. එවිට අප විනිශ්චය කරන පිණිස අපට පෙරටුව ගොස් අපේ යුද්ධවලදී සටන් කරන රජ කෙනෙකු අපට අවශ්‍ය අපට ඇත. අපිත් අන්ජාතීන් මෙන් වන්නෙමුයි කීහ. 2 කොරින්ති 4 වන පරිච්ඡේදයේ 13 වන පදයේ සිට 5 වන පරිච්ඡේදයේ 2 වන පදය දක්වා. තවද මම විශ්වාස කළ නිසා කතා කළමි ශුද්ධ ලියවිල්ල කියයි. එම ඇදහිල්ල ඇති අපිත් විශ්වාස කරන නිසා කතා කරමු. ස්වාමීන් වන ජේසුස් වහන්සේ උත්ථාන කළ දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ සමග අපත් උත්ථාන කරන බවද ඔබ සමග අපත් උන්වහන්සේගේ ඉදිරියට පමුණුවන බවද අපි දනිමු. මේ සියල්ල ඔබ උදෙසා සලසා ඇත්තේ දේව වරප්‍රසාදයේ බොහෝ දෙනෙකු වෙත පැතිරී වැඩි වී යාමෙන් දෙවියන් වහන්සේගේ මහිමය සඳහා ස්තුති දීම අධික වන පිණිසය. ඇදහිල්ලෙන් ජීවත් වීම. එබැවින් අපි අධෛර්ය නොවෙමු. බාහිර වශයෙන් අප දි รา පත් වෙමින් සිටියත් අභ්‍යන්තරික වශයෙන් අදිනම අලුත් වෙමින් පවතිමු. දැනට අප විඳින తాවකාලික සුළු දුක එය මුළුමනින්ම ඉක්මවා යන සදාතනික තේජස් සම්භාරයකට මඟ පාදයි. මන්ද අප නෙත්වමු කර සිටින්නේ දෘශ්‍යමාන දේ දෙස නොව අදෘශ්‍යමාන දේ දෙසය. දෘශ්‍යමාන දේ తాවකාලිකය, අදෘශ්‍යමාන දේ සදාකාලිකය. කූඩාරමක් වැනි අපගේ භෞමික නිවාසය ගරා වැටුණත් දෙවියන් වහන්සේගෙන් වන අතින් නොතැනූ සදාකාලික නිවාසයක් ස්වර්ගයේ අපට ඇති බව අපිමු. මෙහිදී අප ස්වර්ගීක නිවාසයේ ආවරණය ලබා ගැනීමේ දැඩි අපේක්ෂාවෙන් සුසුම් ලමු. දේව වාක්‍ය මෙසේය. මාර්තුමා විසින් ලියන ලද සුභාරංචියේ 3 වන පරිච්ඡේදයේ 20 වන පදයේ සිට ප්‍රකාශන සුභාසනට සවන් දෙන්න. සමිඳුනි ඔබහට වේ බල පැරකුම් උන්වහන්සේ ගෙදර ගියසේක. ඔවුන් කෑම කන්නවත් අවකාශයක් නැතිවන තරමට සමූහයක් රැස් වූහ. උන්වහන්සේගේ නෑදෑයෝ ඒ අසා උන්වහන්සේ අල්ලා ගැනීමට ගියහ. එසේ ගියේ උන්වහන්සේ සිහි විකල් වී සිටිති සමහරුන් කී බැවිනි. ජෙරුසලමෙන් ආවිනය දරුයෝ මොහොත බෙල්සෙබුල් ආවේශ වී ඇතැයිද දුෂ්ටාත්මාධිපති බලයෙන් ඔහු දුෂ්ටාත්මයන්න් දුරු කරයිද කීහ. එවිට උන්වහන්සේ ඔවුන් තමන් වෙත කැඳවා උපමා වලින් කතා කරමින් මෙසේ වදාළසේක. සාතන් දුරු කරන්න සාතන්ටම පුළුවන්ද? යම් රාජ්‍යයක් ඊටම විරෝධීව වේද වුවහොත් ඒ රාජ්‍යයට පවතින්න නොහැකිය. යම් ගෙදරක් ඊටම විරෝධීව වේද වුවහොත් ඒ ගෙදරට පැවැත්මක් නැත්තේය. සාතන් තමාටම විරෝධීව නැගී වේද වුවහොත් ඔහුට පැවැත්මක් නැත. එය අවසානය වේ. එහෙත් බලවතෙකු පළමු කොට බැඳ දමා මිස ඔහුගේ ගෙට වැද බඩු කොල්ල කන්න කිසිවෙකුට නොහැකිය. ඔහු ගෙය කොල්ල කන්න හැකි වන්නේ එසේ කළොත් පමණකි. සැබවින්ම මම ඔබට කියමි. මිනිස්සුන්ගේ සෑම පාපයක්ද සියලු ආකාර දේව අපහාසයන්ද කමා කරනු ලබන්නේ. එහෙත් ශුද්ධාත්මයන්ට අපහාස කරන කිසිවෙකුට කවර කලකවත් කමාවක් නැත්තේය. ඔහු සාදාතන පාපයක් ගැන වරද කරුවෙකි. මෙසේ වදාළේ උන්වහන්සේට අශුද්ධාත්මයක් වැහි ඇතැයි ඔවුන් පැවසූ බැවිනි. එවිට උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද අවුත් පිටත සිට
උන්වහන්සේ කැඳවා පැනවුඩයක් යැවූහ. සමූහයන් උන්වහන්සේ අවට වාඩි වී උන්හ. ඔහු අන්න ඔබේ මෑණියොත් සහෝදරයොත් සහෝදරියොත් පිටත සිට ඔබ සොයති උන්වහන්සේට කීහ. උන්වහන්සේ උත්තර දෙමින් මාගේ මෑණියොත් මාගේ සහෝදරියොත් කවුරුද කියා පෙන්වමින් තමන් පිරිවරා අවට වාඩි වී සිටින උන් දෙස වටේ බලා මෙන්න මාගේ මෑණියෝ මෙන්න මාගේ සහෝදරයෝ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවරෙක් හෝ වෙත්වා ඔහු මාගේ සහෝදරයොත් මාගේ සහෝදරියොත් මාගේ මෑණියොත් යයි මදාලසේක. කිතු සමිඳුන්ගේ සුභාස්න මෙසේය. කිතු හිමියනි හිමිවේ කිත් පැසසුම්. අපි ආඥා කරමු. සමිඳුනි මාගේ මුඛේ වදන්ද අපේ එක්කෙනාගේ සිත්වල භාවනාද ඔබ වහන්සේට පිළිගැනීමට සුදුසු වේවා. ආමේන්. අපි පොඩි කාලේ ඉඳන් අපි ඉගෙන ගන්න ලැබුවා විරුද්ධ පද කියලා જાතියක්. උදාහරණයක් ගත්තොත් එහෙම අහස පොළව, කළු සුදු, ආලෝකයේ අන්ධකාරය, සත්‍ය අසත්‍ය. මේ වගේ විරුද්ධ පද අපිට දකින්න පුළුවන්. අපි මේවට මොකද විරුද්ධ පද කියලා කියන්නේ? මේක එකක් අනෙකට වඩා සම්පූර්ණයෙන්ම විරුද්ධයි. කිසිම ඒ දෙක අතර සමානකමක් නැහැ. මේක නිසා තමයි අපි කියන්නේ මේවට විරුද්ධ පද කියලා. මෙන්න මේ වගේ විරුද්ධ පදයක් ගැන තමයි අද දවසේ තියෙන උත්තරමාව තියෙන්නේ. ඒ තමයි යේසුස් වහන්සේ සහ නපුර. යේසුස් වහන්සේ සහ නපුර අතර කිසිම සමානකමක් නැහැ. සම්පූර්ණයෙන්ම එකක් අනෙකට විරුද්ධයි. යේසුස් වහන්සේ ඉන්න තැන නපුර නැහැ. නපුර තියෙන තැන යේසුස් වහන්සේ නැහැ. මේ දෙක අපිට මොන වෙලාවක සමගි කිරීමක් අපිට කරන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ දේ අපි පොඩ්ඩක් හිතට අරගෙන අපි මේක හිතේ තබාගෙන අද කියවව බයිබල් කොටස දෙස අපි අවධානය යොමු කරමු. අපිට දකින්න පුළුවන් වෙනවා ඊශ්‍රායල් ජාතියේ ඒ ප්‍රජා මූලිකයෝ සාමුවෙල් වෙතට ඇවිල්ලා කියනවා අපිට රජ කෙනෙක් ඕනේ. මොකද මෙච්චර කාලයක් ඔවුන්ට රජ කෙනෙක් හිටියේ නැහැ. ඔවුන්ගේ අවට රාජ්‍යයන් වල හැම රාජ්‍යයකම වගේ ඔවුන්ටම කියලා රජ කෙනෙක් හිටියා. නමුත් ඊශ්‍රායල් ජාතියට එහෙම රජ කෙනෙක් හිටියේ නැහැ. ඔවුන්ගේ එකම රජ විදිහට හිටියේ දෙවියන් වහන්සේ. ඔවුන්ගේ එකම ආරක්ෂකයන් වුණේ දෙවියන් වහන්සේ. ඔවුන් සම්පූර්ණයෙන්ම පෝෂණය කරේ දෙවියන් වහන්සේ. ඔවුන්ට තිබුණා වූ එකම නීතිය තමයි දෙවියන් වහන්සේගේ නීතිය. ඔවුන් ගොඩනැගුවා වූ එකම රාජ්‍යය තමයි දේව රාජ්‍යය. නමුත් මේ වෙලාවේදී ඒ ඊශ්‍රායල් ප්‍රජා මූලිකයන් ඇවිල්ලා සාමුවෙල් ළඟට ඇවිල්ලා කියනවා අපිට රජ කෙනෙක් ඕනේ. දෙවියන් වහන්සේ විතරක් අපිට හිටියද මදි. අපිට තව රජ කෙනෙක් ඕනේ. නම් දෙවියන් වහන්සේගේ තැන ඔවුන් වෙනස් ස්ථානයකට දෙන්න කියනවා. වෙනත් කෙනෙක්ට දෙන්න කියනවා. වෙනත් පුද්ගලයෙක්ට දෙන්න කියලා කියනවා. මේක තමයි නපුර. දෙවියන් වහන්සේගේ ස්ථානය වෙනත් දෙයකට දෙනවා නම් ඒ තමයි නපුර. එහෙනම් මොවුන් දෙවියන් වහන්සේ වෙනුවට මොවුන් නපුර ඉල්ලනු ලැබුවා. ඒක උන් සාධාරණීකරණය කරන්නත් උත්සාහ කළා. උන් කියනවා දැන් සාමුවෙල් ගුරුතුමනි ඔබ දැන් වයසයි. ඔබේ පුත්‍රයනුත් ඔබගේ මාර්ගය යන කට්ටිය නෙමෙයි. ඒක නිසා අපි රජ කෙනෙක් දෙන්න. නමුත් අපි හොඳට බැලුවොත් එහෙම එදා සමාජය තුල තාත්තගෙන් පුතාට නායකත්වයේ හිමි වෙන තත්ත්වයක් ඊශ්‍රායල් ජාතියේ තිබුණේ නැහැ. ඒ නායකයන් එක එක සංදර්භයට අනුව ඒ අවස්ථාවට අනුව තමයි නායකයන් නිර්වාසයපත් කරනු ලැබෙන්නේ. තාත්තගෙන් පුතාට නායකත්වයක් ගියේ නැහැ. නොතිබුණු දෙයක් ඔවුන්ගේ තර්කය හරි කියලා ඔප්පු කරන්න, ඔවුන්ගේ මතය හරි කියලා ඔප්පු කරන්න තියෙන නොතිබෙනා වූ න්‍යායන් ගෙනල්ලා ඔවුන්ව සාධාරණීකරණය කරන්න උත්සාහ කරනවා. නමුත් ඒ දේ කිරීමට කොහොමවත් බෑ. නපුර සහ දෙවියන් වහන්සේව සම්බන්ධ කරන්න, සමගි කිරීමක් කරන්න අපිට පුළුවන් කමක් නැහැ. මොන න්‍යාය දැම්මත් ඒ දේ කරන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා උන්ට එදා තීරණයක් ගන්න තිබුණා. අපේ තවදුරටත් නායකයා විදියට, රජ විදියට දෙවියන් වහන්සේව තියාගන්නවද? නැත්නම් වෙන පුද්ගලෙක්ව තියාගන්නවද කියලා. දෙවියන් වහන්සේව නායකයා විදියට තියාගත්තොත් උන්ට නිවහල්ව ඉන්න පුළුවන් කමක් තියෙනවා. උන්ට නිදහස්ව ඉන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් දෙවියන් වහන්සේ උන්ට රජ කෙනෙක්ව
තමන්ගේ නායක විදිහට තෝරගත්තොත් එහෙම උන්ට අත් වෙන දේ දෙවියන් වහන්සේ ඒ වෙලාවෙදි ප්‍රකාශ කරනවා. දෙවියන් වහන්සේ කියනවා රජ කෙනෙක්ව පත්ව කරගත්තොත් ඔබේ පුත්‍රයන් ඒ රජතුමා විසින් තමන්ගේ රියදුරන් අසරුවන් බවට පත් කරගනි. ගෝයන් කපන්න ගෝයන් හාන්න ඔබේ පුත්‍රයන් ලබා ගනි. දුවරුන් සුවඳ ද්‍රව්‍ය සාධන පිණිස ලබා ගනි. කෑම පිසෙන පිණිස ලබා ගනි. අද දවසේ වෙලා තියෙන්නේ මේ දේම තමයි. අපේ ස්වාමියා විදියට අපි දෙවියන් වහන්සේව තියාගන්නේ නැතුව අපි වෙනත් කෙනෙකු වෙනත් නායකයෙක්ව පත් කරගෙන ඔවුන් මත යැපෙන්නේ ඉන්න නිසා ඔවුන් අපිට අද දවසේ කරලා තියෙන්නේ ඒ වගේම තමයි. ඒ වගේම දෙවියන් වහන්සේ ඒ වෙලාවේ කිව්වා ඔබේ හොඳම කෙත්වතු ඔවුන්ට කැමති කෙනෙක්ට අරගෙන දෙයි. අද දවසේ සිදු වෙන්නේ මේ දේම තමයි. ඔබේ දාන්න වලින් 10න් කොටසක් ඔවුන් ගනි. අද දවසේ නොයෙකුත් බදු ආකාරයෙන් අපේ බදු අය කරන්නේ වෙන්නේ මේ දේම තමයි. ඔබ ඔවුන්ගේ වහලුන් වෙයි කියලා කියනවා. අද දවසේ වෙලා තියෙන්නේ ඒ දේම තමයි. අද අපි අපේ නායකයන්ගේ වහලුන් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේ මෙහෙමත් කියනවා. මේ කාලෙවලට ඔබ තෝරා ගන්න ලැබූ රජු ගැන දැඩි ලෙස පැමිණිලි කරනු ඇත. ඒ කාලේදී සම්බුදුන් වහන්සේ පිළිතුරු නොදෙනසේක. අද දවසේ අපේ යාඥාවන් වලට පිළිතුරු ලැබිලා නැත්තේ මේ දේම නිසා තමයි. මොකද මාර්ග දෙකක් තියෙනවා කියලා ජේසුස් දෙවියන් වහන්සේ මුලින් ඉඳලම ප්‍රකාශ කළා. මේ මාර්ගයේ ගියොත් ඔබට ලැබෙන්නේ මේ දේ, මේ මාර්ගයේ ගියොත් ඔබට ලැබෙන්නේ මේ දේ කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. දෙවියන් වහන්සේගේ මාර්ගයේ ගියොත් ඔබට ලැබෙන්නේ නිවහල් භාවය. වෙන මාර්ගයක ගියොත්, නපුරේ මාර්ගයේ ගියොත් ඔබට ලැබෙන්නේ වහල් භාවය. ඒ ප්‍රතිවිපාකයක් වෙනස් කරන්න බෑ. අපි යන්නේ මොන මාර්ගයේද? ඒ අනුව තමයි අපිට විපාකය ලැබෙන්නේ. මාර්ග දෙකයි තියෙන්නේ. දේ වචන තුල ප්‍රකාශ කර තිබෙනවා පළල් මාර්ගය සහ පටු මාර්ගය පිළිබඳව. පළල් මාර්ගය නිතරම පහසුයි. නපුරු මාර්ගය නිතරම පහසුයි. යන රැල්ලට අපිට ගහගෙන යන්න පුළුවන්. එහෙම ගියොත් අපිට මේ මාර්ගයේ කිසිම ප්‍රශ්නකින් තොරව අමාරුවකින් තොරව අපිට යන්න පුළුවන්. නමුත් යන්නේ විනාශයටයි. වහල් භාවයටයි. නමුත් ජේසුස් පටු මාර්ගයේ ගියොත් එහෙම ඊටමත් අමාරු මාර්ගයක්. නමුත් යන්නේ නිවහල් භාවයටයි. ජේසුස් වහන්සේ මේ මාර්ගය යන්න අපිට ශක්තියක් වෙනවා. උන්වහන්සේ අපි අමාරුවේ දාන්නේ නැහැ. උන්වහන්සේ අපිට ශක්තියක් වෙනවා. ඒක නිසා අපි මොන මාර්ගයේද යන්නේ කියන එක අපි තීරණය කරන්න. අපිට මාර්ග දෙකේම යන්න පුළුවන් කමක් නැහැ. ඉරිදට මේ මාර්ගය යනවා අනිත් දවස් 6ට මේ මාර්ගය යනවා කියලා එහෙම යන්න බෑ. අපිට එක මාර්ගයක පමණයි අපිට යන්න පුළුවන් වෙන්නේ. කියලා මට එක්කෙනෙක් කියලා කියනවා මම ඉරිදට සහ මේ පල්ලියේදී ගත කරන ජීවිතේ නෙමෙයි අනිත් දවස්වල ගත කරන්නේ. මොකද රස්තාව කරන වෙලාවේදී ඒ විදිහට තමයි කරන්න වෙන්නේ. අනිත් විදිහට කරන්න බෑ. මේ රස්තාව කරද්දී රස්තාව විදිහට කරන්න ඕනේ. අනිත් වෙලාවට තමයි සමාජ සේවාව වැඩ කරන්න පුළුවන් වෙන්නේ. අපිට එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම දෙපිඩි ජීවිතයක් අපිට ගත කරන්න බෑ. මේක තමයි අද දවසේ අපිට තියෙන අභියෝගය. මේක තමයි අපිට තියෙන අභියෝගය. මේ අභියෝගය අපි බාර ගන්නවද කියන එක තමයි අපි තීරණය කරන්න ඕනේ. අපිට යන්න මාර්ග දෙකයි තියෙන්නේ. ඒ මාර්ගෙන් එක මාර්ගයක පමණයි අපිට යන්න පුළුවන්. මාර්ග දෙකේම අපිට යන්න බෑ. කකුල් දෙක තියාගෙන මාර්ග දෙකේම තියාගෙන අපිට යන්න පුළුවන් කමක් නැහැ. අපිට යන්නේ මාර්ගය මොකක්ද කියලා අපි තීරණය කරන්න ඕනේ. අපි නපුරේ මාර්ගයේ ගියොත් එහෙම අපි අතරමං වෙනවා. අද ගොඩාක් වෙලාවට අපි අද දවසේදී අතරමං වෙලා තියෙනවා. බලාපොරොත්තු රහිත තත්ත්වයකට දැසයිපත් වෙලා තියෙනවා. මොකද අපි අපේ ස්වාමීන් වහන්සේ විදියට අපේ ස්වාමී දෙවියන් වහන්සේව නෙමෙයි අපි තෝරගනු ලැබුවේ. අපේ තියෙනා වූ ආත්මාර්ථකාමීත්වයයි. අපේ තියෙනා වූ ඒ විජුකමයි අපි තෝරගෙන ලැබුවේ ස්වාමියා විදියට. හැබැයි අපි අපේ ස්වාමීන් ජේසුස් වහන්සේ අපේ ස්වාමියා විදියට පිළිගත්තොත් අපිව හැම අතින්ම මඩින්න ලැබුවත් අපි කොටු වී නොසිටිමු. අපි කොතරම් මඩින්න හැදුවත් අපි කොටු වෙන්නේ නැහැ. වියවුල්වත් බලාපොරොත්තු රහිත නොවෙමු. කොච්චර වියවුල්තාවයට පත් කරන්න හැදුවත් අපි බලාපොරොත්තු රහිත වෙන්නේ නැහැ. මොකද අපේ බලාපොරොත්තු ස්වාමීන් වහන්සේ ලුහු බැඳෙන්න ලැබුවත් අපි අතරමං යන්නේ නැහැ. මොකද අපි දන්නවා යන්න තියෙන මාර්ගය ජේසුස් වහන්සේගේ මාර්ගය කියන එක. කොතරම් පහර ලැබුවත් නොවැනසෙන්නේ. ස්වාමීන් වහන්සේව අපේ ස්වාමීන් බවටපත් කරගත්තොත් අපි මොන වෙලාවකවත් අපි වෙනසෙන්නේ නැහැ. අපි විනාශයට අපි මුකට අපි යන්නේ නැහැ. ඔය ස්වාමීන් වහන්සේ අපිට එසේපත් වෙන්න දෙන්නේ නැහැ. අපි මේ ජීවත් වෙන ඉතාමත් කෙටි කාලයක ජීවිතයක්. අපි හැමදාටම සදාත්මික ජීවිතයක් ගත කරන්න නෙමෙයි මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නේ.
අපි කෙටි කාලික ජීවිතයක් ගත කරන්න මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. පාවුල්තුමා කියනවා අපි මේ ජීවිතය හරියට මේ කූඩාරමක් වගේ කියලා. අපි කූඩාරමක් කියලා කියන්නේ අපේ ඒ ගේ හදනකම් ඉන්න වූ ස්ථානය. හරියට බාසුන් නැහැලවර වාඩියක් හදනවා ගයක් හදන්න කලින්. මේ වාඩිය වගේ ස්ථානයක තමයි අද දවසේ අපි ජීවත් වෙන්නේ. අපේ සදාතන ජීවිතය, සදාතන නිවාසය මේ යුගයෙන් එහා යුගයක තමයි තියෙන්නේ. එහෙනම් අපි කල්පනා කරන්න උත්සාහ කරන්න ඕනේ පුළුවන් තරම් ඒ ලෝකයේ ඒ යුගයේ තියෙන ওই සදාතනික නිවාසය ගොඩනගා ගැනීමටයි. නමුත් අද දවසේ අපි කරනු ලබන්නේ අපි ඉන්නා වූ මේ වාඩිය ටයිල් කරමින් ඒක අලංකාර කරගන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් මේක නිෂ්ඵල තැනක්. නිෂ්ඵල වැඩක්. අපි කළ යුත්තේ නුවණක්කාර විදි විය යුත්තේ අපේ සදාතන ජීවිතය, සදාතන නිවාසය අපි සාදා ගැනීමයි. ඒක නිසා මේ සදාතන ජීවනය ලබා ගන්න, සදා නිවාසය ලබා ගන්න අපිට යා යුතු එකම මාර්ගය තමයි යේසුස් වහන්සේගේ මාර්ගය. අපි මේ මාර්ගයේ යන්න සූදානම්ද? මේක තමයි අද දවසේ තියෙන අභියෝගය. අපිට මේ දෙක එකතු කරන්න බෑ. මොන වෙලාවකත් දිව්‍යන් වහන්සේව සහ නපුර සමග කිරීමක් අපිට කරනු ලබන්න බෑ. ඒක නිසා අපි මේ දෙක සමග කිරීමේ ප්‍රයත්නයෙන් වැළකීලා අපි ස්වාමීන් වහන්සේගේ මාර්ගයේ යන්න, ඒ පටු මාර්ගයේ යන්න, යේසුස් වහන්සේ සමග යන්න අපි පුළුවන් තරම් උත්සාහ කරනවා. අපි සුළු මොහොතක් දැස් වසාගෙන අපි ආඥා කරමු. මේ දේවල් ගැන අපි සිතා බලමු. අපි දැන් ඉන්නා වූ ස්ථානයේ කුමක්ද? අපි යන්නා වූ මාර්ගයේ කුමක්ද? අපි යේසුස් වහන්සේව අපේ ස්වාමියා බවට පත් කරගෙන යේසුස් වහන්සේගේ මාර්ගය අපි යනවද? එහෙම නැත්නම් අපි නපුර අපේ ස්වාමියා කරගෙන අපි අපේ ආත්මාර්ථකාමීත්වය අපේ ස්වාමියා කරගෙන අපේ ආශාවන් අපේ ගිජුකම ස්වාමියා කරගෙන ඒ නපුරු භාවයේ යනවද? අද අපි තීරණය කරමු. යේසුස් වහන්සේගේ අත අල්ලගෙන යේසුස් වහන්සේගේ මාර්ගයේ යන්න ඔබටත් මටත් දිව්‍යන් වහන්සේ ආශිර්වාද කරනසේක්වා. ආමේන්. ආමේන්. අපි මොහොතක් දෙවියන් වහන්සේට යාඥා කරමු අපගේ දේශය බාර කරලා අඳ උන්වහන්සේ මවපු දේශය උන්වහන්සේගේ කරුණාව තුළ උන්වහන්සේ අපට ලබා දුන්නු දේශය වෙනුවෙන් අපි මොහොතක් යාඥා කරමු. මන්ද මේ කාලය තුළ බොහෝ සෙයින් මනුෂ්‍යයන්ගේ ක්‍රියාකලාප නිසා, එන් ස්වභාවික විපත්ති නිසා, එන් වසංගත නිසා බොහෝ පීඩාවලින් බොහෝ මනුෂ්‍යයන් දුක් විඳිනවා. ඒ නිසා අපි දෙවියන් වහන්සේට මේ දේශ මොහොතක් බාර කරමු. මන්ද උන්වහන්සේගේ කරුණාව තුළ මේ දේශයට තවත් කිසිදු වසංගත රෝගයකින්, පීඩාවකින්, බාධාවක්, පරීක්ෂාවක් ලන් නොවි. උන්වහන්සේගේ කරුණාව මේ පොළොව මත සිටින්නා වූ සෑම මිනිසෙක් මත තබමින් උන්වහන්සේගේ ආශිර්වාදය තුළ මේ දේශයට කිසිදු අන්ධකාර වසංගත රෝග බලපෑමක්, ස්වභාවික විපතක් මේ පොළොව මතට නොපෙමෙන පිණිස උන්වහන්සේට අපි මොහොතක් මේ දේශය රට බාර කරමු. මන්ද උන්වහන්සේගේ කරුණාව තුළ උන්වහන්සේ අපට ලබා දුණු දේශය සුරක්ෂිත කරන දෙනමෙන් උන්වහන්සේගේ මොහොතක් ඉල්ලා සිටමු. මන්ද උන්වහන්සේ අපට ලබා දුන්නා වූ දේශය තුළ අපගේ ඉදිරි අනාගත දරු පරම්පරාවට සිටින්නට මේ දේශය තව තවත් ශාස්ත්‍රීය කර දෙනමෙන් උන්වහන්සේගෙන් අපි තවදුරටත් උන්වහන්සේගෙන් ඉල්ලා යාඥා කරමු. මේ දේශයට තව තවත් ස්වභාවික විපත් වලින් කරදරයක්, බාධා, මනුෂ්‍යයන්ගේ ජීවිත අහිමි වීම, දෙමව්පියන්ට දරුවන් අහිමි වී, දරුවන්ට දෙමව්පියන් අහිමි වෙන කාලයක් මේ. එම නිසා අපි දෙවියන් වහන්සේට මොහොතක් බාර කරමු. තව තවත් පීඩාවලින් මනුෂ්‍යයන්ගේ ජීවිතවලට කඳුලක් කවදාවත් නොපෙමෙන පිණිස සෑම මිනිසෙකගේම ජීවිත සතුටින් සමාදානයෙන් පිරී මේ දේශයේ ස්වභාව ධර්මය දුන්නා උදේ භුක්ති විඳිමින් උන්වහන්සේගේ ආශිර්වාදය තුළ මේ පොළොව මත උන්වහන්සේගේ කරුණාව තුළ සෑම මිනිසෙකුටම උන්වහන්සේගේ ආශිර්වාදය තුළ උන්වහන්සේට නමස්කාර, ගෞරව, ප්‍රශංසා කරමින් උන්වහන්සේට
උන්වහන්සේ නමදිමින් උන්වහන්සේ තුල සෑම මොහොතක්ම යටහත් පහත්කමින් උන්වහන්සේ තුල සිටින්නට උන්වහන්සේගේ කරුණාව ආශිර්වාදේ අප සියලු දෙනාටම ලබා දෙමින් උන්වහන්සේට මේ දේශයේද අපගේ ජීවිතයද බාර කරමින් අපි මොහොතක් උන්වහන්සේට යාඥා කර සියල්ල බාර කරමු යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. අපි යාඥා කරමු. මේ මොහොතේ සභාව ගැන විශේෂයෙන්ම අපි යාඥා කරමු. විශේෂයෙන්ම අග්‍රාධිකතුමන් හා රදකරුවරුන් සහ සේවය කරන සියලුම පූජකවරියන් සහ පූජකවරුන්ද අපි යාඥා කරමු. ඒ වගේම ගිහි සේවක සේවිකාවන් ගැනද අපි යාඥා කරමු. අප සභාවේ සිටින සියලුම ජනතාව කෙරෙහිද දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලැබෙන පිණිස අපි දෙවිඳුන් යදිමු. ස්වාමීන් වහන්සේගේ යාඥාව අපි එක්ව යදිමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ස්වර්ගයේ මෙන් පෘථිවියේද ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යේවා, ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේ දිට වේවා. අපගේ ඉදලා භෝජනයත් අපට දුන මැනව. අපට වර්ධ කරන ඇගේ වැඩි අප කමා කාන්නාක් මෙන් අපේ වැඩ වලද සමාව මැනව. අපරික්ෂාවෙන් නොපමුණුවන් අපෙන් අප ගලවාගත මැනව. මක්නිසද රාජ්‍යත් බලයත් මහිමයත් සදාකල්ම ඔබ වහන්සේගේමය. ආමේන්. සියලු නෑනුවන ඉක්මන් වන දෙවිඳුන්ගේ සාමය, දෙවිඳුනා එතුමන්ගේ පුතිය ස්වාත් පිළිබඳ අවබෝධයද, එතුමන්ගේ මෛත්‍රී ප්‍රේමයද ඔබ සිතයෙන් තබාගෙන ලැබේවා. සියලු බලදී ඥානන්ගේද, පුත්‍රයාණන්ගේද, සුද්ධාත්මයන්ගේ ආශ්‍රී ඔබ අතරදී සදාකාල පවතිවා. ආමේන්. ශාන්ත සිතින් යන්න සමුද්‍රයට මෙහෙ කරන්න. හිත සමුද්‍රයේ නමින් ආමේන්.